හරිද? අද පුතේ අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න තියෙනවා. පෙරමස බැංකු සැසඳුම් ප්‍රකාශනය එහෙම නැත්නම් ආරම්භක සැසඳුම් ප්‍රකාශනය කියන මාතෘකාව. ඔයා එන්න නිබන්ධනයේ පිටු අංක 19ට එන්න පුතේ නිබන්ධනයේ පිටු අංක 19ට 19 වෙනි පිටුව. එතනින් තමයි අපිට ආරම්භ කරන්න තියෙන්නේ. එතකොට දරුවෝ මේ අද අලුත් කොටසක් අලුත් මාතෘකාවක් තමයි මෙතන ඉඳන් සාකච්ඡා කරන්න හේතුව. අපි එක් කොටසක් මේකට අවසන් කරලා තියෙන්නේ. එතන ඉඳන් අද ඉස්සරහට අපි සාකච්ඡා කරමු. හරි මේකයි තියෙන්නේ ආරම්භ. දැන් පුතේ අපි මේ වෙනකන් හදපු සෑම බැංකු සැසඳුමකම අපේ මුදල් පාලන ගිණුම හරිද? අපේ මුදල් පාලන ගිණුම සහ මෙන්න බැංකු ප්‍රකාශනය. හරි. එහෙනම් මේ වෙනකන් අපි සාකච්ඡා කරපු මේ බැංකු සැසඳුම් අභ්‍යාසවල සෑම අභ්‍යාසයකම මෙන්න මේ ආරම්භක ශේෂය එක සමානයි. එහෙනම් මුදල් පාලන ගිණුමේ බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂ සමානයි. මුල ශේෂ එක හා සමානයි. අපි මේ වෙනකන් සාකච්ඡා කරපු සෑම අභ්‍යාසයක පුතේ මුදල් පාලන ගිණුමේ සහ බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂ එක හා සමානයි. ඒකට ඔයාට උදාහරණයක් විදිහට මම ගන්නම්. මෙන්න මේ කියන ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරපු පුතේ ගැටලු වලින් බලන්න මෙන්න මේ කියන අභ්‍යාස ටික පොඩ්ඩක් ඔයා වැඩි හොඳට තේරෙනවා. අභ්‍යාස අංක 13. අභ්‍යාස අංක 13 පුතේ හරිද? අභ්‍යාස අංක 13 ඔයාට මම දීලා තියෙනවා මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය. බලන්න මුදල් පාලනිකේ ආරම්භක ශේෂය මම දීලා තියෙනවා කීයක්ද? හරි. මුදල් පාලනකේ ආරම්භක ශේෂය මම දීලා තියෙනවා පුතේ මෙතන මෙන්න 40000. බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය දීලා තියෙනවා කීයක්ද? 40000. එහෙනම් පුතේ දෙන්නගේ මේ ශේෂ දෙක අන්න මට එනවා 1 හා සමානයි. එහෙනම් මුදල් පාලන ගිණුමේ බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය සමානයි. හරිද? හරි. ඊට පස්සේ අපි වෙනවා අභ්‍යාස අංක 14ට. 14 බලන්න අපේ මේ බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයයි මෙන්න මෙතන දෙනවා මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයයි. ඉතින් ඒ දෙන්න මොකද වෙලා තියෙන්නේ? අන්න දෙන්න එක හා සමානයි නේද? එහෙනම් මේ දෙන්න එක හා සමානයි. එහෙනම් මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයයි එක හා සමානයි. මෙතනත් බලන්න. මෙතන මුදල් පාලන ගිණුමේ 12000යි බැංකු ප්‍රකාශනයේ 12000යි. එහෙනම් පුතේ මේ වෙනකන් දීපු සෑම අභ්‍යාසයකම හරිද? දීපු සෑම අභ්‍යාසයකම අන්න ආරම්භක ශේෂ මොකද? සමානයි. ඊමත් වැඩි වාර. ඒතර ආරම්භක ශේෂ සමාන නම් අපිට හදන්න තිබ්බේ මේ මාසේ සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුමයි විතරයි.
හරි හරි එහෙනම් මෙතනින් ඉස්සරහට ඔයාලට දෙන අභ්‍යාසවල මේ ආරම්භක ශේෂ දෙක අන්න අසමානයි. මේ ආරම්භක ශේෂ අසමාන වෙනවා නම් ඇයි ඒකට හේතු කියලා අපි හොයන්න ඕන. දැන් මෙච්චරක් වෙලා අපි හෙව්වේ මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයයි වෙනස් වෙන්න හේතු. අර මෙයා සහ මෙයා වෙනස් වෙන්න හේතු විතරයි අපි මේ වෙනකන් සාකච්ඡා කරේ. අභ්‍යාසංක 15 වෙනකන්. අර මෙතන ඉස්සරහට පුතේ අන්න ඔයාලා දෙන අභ්‍යාසවල මේ ආරම්භක ශේෂයත් අසමානයි. ඉතින් ආරම්භක ශේෂය ඇයි අසමාන වෙන්නේ කියලා අන්න අපි ඒකට හේතු හොයන්න ඕන. එතනින් තමයි මේ පෙරමස බැංකු සස්තුම් ප්‍රකාශනයේ කියන මාතෘකාව පටන් ගන්න. අන්න ආරම්භක ශේෂ අසමානයි. දැන් කලින් සමානයි. දැන් අපි යන්නේ ආරම්භක ශේෂ අසමානයි. නේද? එහෙනම් ආරම්භක ශේෂ අසමාන වෙනවා නම් මෙන්න මම මේවා දැන් ගන්නට ආරම්භක ශේෂ අසමානයි. අන්න මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය මොකද වෙලා තියෙන්නේ පුතේ? අපි කියනවා දැන් අසමානයි කියලා. දෙන්න අසමානයි. එහෙනම් මේ දෙන්න අසමාන නම් ඇයි ඒ අසමාන වෙන්න හේතු? මෙන්න එනම් ආරම්භක ශේෂ අසමානයි. එසේ අසමාන වීමට හේතු අන්න. එහෙනම් ආරම්භක ශේෂකේ අසමාන වෙන්න හේතු මොනවාද? අන්න හේතු මොනවාද? 1 පෙරමස තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත් අන්න. එහෙනම් ගිය මාසේ තැන්පත් කරලා උපලබ්ධි නොවූ චෙක්පත් තියෙනවා නම් මුදල් පාලනකේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයයි අනිවාර්යෙන් අසමානයි. දෙන්න වෙනස්. දෙවෙනි එක තමයි පෙරමස නිකුත් කළ ඉදිරිපත් නොවූ චෙක්පත්. පෙරමස නිකුත් කරලා ඉදිරිපත් නොවූ චෙක්පත්. ගිය මාසේ නිකුත් කරලා හැබැයි ඒ චෙක්පත තාම බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. අන්න අපි කියනවා නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත. නිකුත් කරාම මෙයා බැර කරා. එහෙනම් මෙයාගේ කලින් මාසයක් මෙයාගේ ශේෂය මේ මොකද වෙන්නේ? වෙනස්. අනිත් එක තමයි 3 බැංකුව කළ වැරදි. ඔන්න පුතේ ආරම්භක ශේෂයන් අසමාන වෙන්න ප්‍රධාන කාරණා 3ක් බලපානවා. මොකක්ද මේ ප්‍රධාන කාරණා 3? පළවෙනි කාරණය තමයි පෙරමස නිකුත් කළ තවමත් නිකුත් කළත් ඉදිරිපත් වූ චෙක්පත. පෙරමස තැන්පත් කළ තවමත් උපලබ්ධි නොවූ චෙක්පත්. අනිත් එක්කෙනා කවුද? බැංකුව කළ වැරදි. එහෙනම් මේ ආරම්භක ශේෂයන් අන්න අසමානයි. ආරම්භක ශේෂයන් අසමාන වෙන්න පුතේ වෙන්න අපි හේතු හොයාගත්තා. ඉතින් මේ හොයාගත්ත හේතු අන්න මොකද කරන්නේ? අපි බලන්න මේ මාසේ බැංකු ප්‍රකාශනයේ තුල ගානට ගැලපිලාද නැද්ද කියලා. නැත්නම් ඒකට හේතු පුතේ ගලපන තමයි අපි මේ ගාන හදාගෙන. එහෙනම් ආරම්භක ශේෂ අසමාන නම් මෙන්න මේ හේතු තියෙන්න ඕන. ඒ හේතු මේ මාසේ බැංකු සැස්තුම හදද්දී සැලකිල්ලට ගත යුතුයි. එහෙම ගත්තොත් තමයි අපි බැංකු සැස්තුම ගානට සමාන වෙන්නේ. පැහැදිලි වෙන්නේ. හරි. ඔතන එළිය නෝට් එක ලියා ගන්න ඉස්සෙනේ
ලියන්න ඉස්සෙන් නෝට් එකක් ලියන්න. මුදල් පාලන ගිණුමේ ලියන්න. මුදල් පාලන ගිණුමේ මුදල් පාලන ගිණුමේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයන් හා ආරම්භක ශේෂයන් හා බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයන් අසමාන වන විට ආරම්භක ශේෂයන් අසමාන වන විට එම අසමානතාවයට හේතු සොයාගත යුතුය. එම අසමානතාවයට හේතු සොයාගත යුතුය. හරි. අයි පාරක් කියන්න අහගන්න. හරි. මුදල් පාලන ගිණුමේ කියන්න. මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය අසමාන වන විට ආරම්භක ශේෂය අසමාන වන විට එම අසමානතාවයට හේතු සොයාගත යුතුය. හරි. ගන්න පුතේ මාතෘකාවක්. ආරම්භක ශේෂයන් අසමාන වීමට හේතු. ගන්න මාතෘකාව ආරම්භක ශේෂයන් අසමාන වීමට හේතු. ආරම්භක ශේෂයන් අසමාන වීමට හේතු. මාතෘකාව ගන්න. ආරම්භක ශේෂයන් දැන් ටියුට් එක ලියන්න පුතේ. ටියුට් එක ලියන්න. ආරම්භක ශේෂයන් අසමාන වීමට හේතු. අර ආරම්භක ශේෂයන් අසමාන වීමට හේතු. හරි. එතන ලියන්න පුතේ මෙන්න මේ විදිහට පොඩි ඡේදයක්. ආරම්භක ශේෂයන් අසමාන වීමට බලපාන හේතු තුනකි. ආරම්භක ශේෂයන් අසමාන වීමට බලපාන හේතු තුනකි. ආරම්භක ශේෂයන් අසමාන වීමට බලපාන හේතු තුනකි. ඒවා නම් හරි. එහෙනම් පුතේ ඒවා නම් කියලා ඔයා මෙන්න මේ විදිහට මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශනයයි ඇඳලා මෙන්න ආරම්භක ශේෂ අසමානයි එසේ අසමානයින් හේතු කරත්තේ මෙන්න මේ හේතු තුන ඔන්න හිස්තන ඇතුලේ ලියා ගන්න ඕන. හරි. ඉක්ම ලියා ගන්න. හරි. පිටු අංක 19 ලියා ගන්න ඉක්මනට. ඔය බෝඩ් එකේ ඇඳලා තියෙන එක.
හරි. ලියන්න උදේ ඉක්මනට. පේන්නේ නැද්ද බෝඩ් එක? උඩින්ම තියෙන පුතේ මුදල් පාලන ගිණුම් විශේෂය. පැහැදිලිද? සුටි ලොකියන මොකද? උදේ ඉංග්‍රීසියෙන් මම කියන්න. ඔතන තියෙන්නේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂයයි. හරිද? එතකොට මේ ආරම්භක ශේෂ අසමානයි කියලා තමයි මම උතන ලියලා තියෙන්නේ. වරහන් කියලා තියෙනවා එසේ අසමාන වීමට හේතු. එසේ අසමාන හේතු පළවෙනි තමයි පෙරමස තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්. දෙක පෙරමස නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. තුන බැංකුව කළ වැරදි කියන ඔය කාරණා තුන නිසා තමයි පුතේ මේ ආරම්භක ශේෂ අසමාන වෙන්නේ. හරිද? ඔන්න එහෙනම් අපි ආරම්භක ශේෂ අසමාන වෙන්න හේතු හොයාගත්තා. හරි. හරි. එහෙනම් මේ ටික ලියාගත්තා නම් දැන් අසමාන හේතු ගන්නවානේ. දැන් අපි හදන්නේ මේ මාසේ සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැලසුම් ප්‍රකාශනය. ඒතර මේ මාසේ සාමාන්‍යයෙන් මේ මාසේ සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැලසුමයි නම් අපි හදන්නේ. හරිද? අපි බලන්නේ මේ මාසේ ලැබීම් චලනයයි ගෙවීම් චලනයයි බැංකු ප්‍රකාශනයයි විතරයි නේද? හැබැයි දැන් මෙතෙන් සිට අන්න ආරම්භක ශේෂ අසමාන නම් අපි මේ මාසේ විතරක් නෙමෙයි ගිය මාසේවත් සැලකිල්ලට ගන්න ඕන. ඒතර ගිය මාසේ තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්, නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් මේ මාසේ බැංකු ප්‍රකාශනයේ ඇතුලේ තියෙනවද කියලා අපි හොයලා බලන්න ඕන. ඒවා තියෙනවද නැද්ද කියලා සැලකිල්ලට අරගෙන තමයි මෙතෙන් සිට අපි බැංකු සැලසුම් ප්‍රකාශනය හදන්නේ. තේරුණාද වැඩි? හරිද? එහෙනම් කියන්න නෝට් එකේ මෙන්න මේ විදිහට මෙම මාස සංශෝධන මුදල් පාලන ගිණුම සහ මෙම මාස සංශෝධන මුදල් පාලන ගිණුම සහ
බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනය සකස් කිරීමේදී බැංකු සැසඳුම් ප්‍රකාශනය සකස් කිරීමේදී ශේෂයන් අසමාන වීමට හේතු වූ කරුණු සොයා ගන්නා විට මෙම මාස ආරම්භක ශේෂයන් අසමාන වීමටද මෙම මාස ආරම්භක ශේෂයන් අසමාන වීමටද හේතු වූ කරුණු සැලකිල්ලට ගත යුතුය. ඒවා සැලකිල්ලට ගන්නා විට මූලකරණ යන්ත්‍රයේ අංකිත දාලා පෙර මාස නිකුත් කළ චෙක් පතක් පෙර මාස නිකුත් කළ චෙක් පතක් තවමත් බැංකුවට ඉදිරිපත් කර නොමැති නම් මෙම මාස බැංකු සැසඳුම් ප්‍රකාශනය සකස් කිරීමේදී පෙර මාස නිකුත් කළ චෙක් පත තවදුරටත් නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් පතක් ලෙස සැලකිය යුතුය. හරි. මම මෙහෙමයි කියන්නම්. දැන් අපි මේ මාසේ බැංකු සැසඳුම හදනවානේ. මේ මාසේ සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුම හදනකොට අපි වෙනස්කම් හොයනවානේ. ඔය වෙනස්කම් හොයනකොට පුතේ ආරම්භක ශේෂ අසමාන නම් අපි බලන්න ඕන අන්න පෙර මාස නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් තියෙනවද? ඒ චෙක්පත මේ මාසේ බැංකුවට ඉදිරිපත් වෙලාද? හරිද? මේ මාසේ බැංකුවට ඉදිරිපත් වෙලාද? මේ මාසේ බැංකුවට ඉදිරිපත් වෙලා නම් ගැටලුවක් නැහැ. හරි? හිතන්නකෝ ගිය මාසේ නිකුත් කරපු චෙක්පත තවමත් බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. අන්න මේ ගිය මාසේ ඉදිරිපත් වෙලත් නැහැ, මේ මාසේ ඉදිරිපත් වෙලත් නැහැ. එහෙනම් පුතේ ඒ චෙක් එක අපි ගන්න මොන චෙක් එකක් විදියටද? නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් පතක් විදියට. ගිය මාස එකක් වුණත් බැංකුවට කවදා හරි දවසක එනකන් අන්න අපි සලකන්නේ මොකක්ද? ඒක නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් පතක්.
පැහැදිලි වෙන්නේ. එයි ආරම්භක ශේෂ අසමාන හේතුවක් තමයි මෙයා. ඉතින් මෙයා තාම බැංකුවට ඇවිල්ලා නැත්නම් අපි දෙක තාමත් අසමානයිනේ. එහෙනම් ගිය මාස එකක් වුණත් මේ මාසේ සැසඳුම හදද්දී මෙයා ගලපන්න ඕන. ඒකයි මේකේ තියරිය. හරිද? එහෙනම් මේ මාසේ විතරක් නෙමෙයි ගිය මාසේ බලන්නත් ඕන. ඔය අංකකින් පැහැදිලි වෙයි. දාන අංක දෙක කියලා. දාන අංක දෙක කියන්නේ පෙර මාස තැන්පත් කර තවමත් උපලබ්ධි නොවූ චෙක්පත් ඇත්නම් පෙර මාස තැන්පත් කර තවමත් උපලබ්ධි නොවූ චෙක්පත් ඇත්නම් එම චෙක්පත් මෙම මාස බැංකු සැසඳුම සකස් කරන විට තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත් ලෙස සැලකිල්ලට ගත යුතුය. අන්න ගිය මාසේ තැන්පත් කරලා ගිය මාස උපලබ්ධි වෙලත් නැහැ. එහෙනම් ආරම්භක ශේෂ අසමානයි. ඉතින් ගිය මාසේ චෙක්පත මේ මාසේ උපලබ්ධි වෙන්න ඉපෙන්නේ. එහෙනම් ගැටුවක් නැහැ. හැබැයි ගිය මාසේ උපලබ්ධි වෙලත් නැහැ. අන්න මේ මාසේ උපලබ්ධි වෙලත් නැහැ. එහෙනම් මේ මාසේ බැංකු සැසඳුම හදනකොට පුතේ අන්න පෙර මාස තැන්පත් කළා උපලබ්ධි නොවූ චෙක්පත මේ මාසෙත් අපි ගන්නවා මොකක් විදියටද තැන්පත් කළා උපලබ්ධි නොවූ චෙක්පතක් විදියට. ඉතින් බොහොම සරලයි මේකේ තියරිය. අර ගිය මාසේ ඒවා මේ මාසේ බැංකුවට එන්න ඕන. හරි. එහෙම වුණොත් අපි දෙන්න සමාන වෙන්නේ. මායි බැංකුවයි සමාන වෙන්නේ. අර ගිය මාසේ මේ මාසේ බැංකුවට ආවා. ඉතින් ගිය මාසේ ඒවා මේ මාසෙත් ඇවිල්ලත් නැත්නම් අන්න තව දුරටත් අපි දෙන්න අසමානයි. ඒතර අපි දකින්නවා මේක තවමත් අන්න මොකක් විදිහටද තැන්පත් කළත් උපලබ්ධි නොවූ නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පතක් විදිහට. හරි. ඒකේ අංක 3 දාලා එන්න මෙන්න මෙයා. කියන අංක 3 දාලා. පෙර මාස බැංකුව විසින් කළ වරදක් මෙම මාසය තුලදීවත් බැංකු ප්‍රකාශනය තුල නිවැරදි කර නොමැති නම් එම වරදක් මෙම මාස බැංකු සැසඳුම් ප්‍රකාශනය
බැංකු සැසඳුම් ප්‍රකාශනය සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතුය. අන්න එහෙනම් බොහොම සරලයි වැඩේ. මොකක්ද අර ගිය මාසේ මේ ආරම්භක ශේෂ අසමානිත බලපාන හේතු මේ මාසේ බැංකු ප්‍රකාශනය ඇතුලේ නැත්නම් ඒවා තවදුරටත් මේ විදියටම සැලකිල්ලට අරගෙන ගන්න දාගෙන ඉස්සරහට යන්න කියනවා. ඒක තමයි මෙතනින් ඔයාට කියන්න පැහැදිලි වෙන්නේ. හරි කොහොමද උගාට ඔබ තේරෙන්නේ නැති තවත් තේරෙන්න අපි උනි ගානක් කරමු පුතේ. ඊ ගාන හැදුවට පස්සේ පුතාලා තේරෙයි වැඩි තවත් පැහැදිලිවම. හරි. යටින් අතු පෑනක් අරගෙන පුතේ තරුවක් ගාලා යන මෙන්න මේ විදියට. अंतिम चेत उद्यम ज्ञान आयु किए पेरामास यान पेरामास बैंकुव कल वरदा पेरामास बैंकुव कल वरदा पेरामास बैंकुव कल वरदा मेम मासे बैंकु प्रकाशनය තුල මෙම මාසයේ बैंकु प्रकाशनය තුල නිවැරදි කර නොමැති නම් මෙම මාස बैंकु ससदुम प्रकाशनය සකස් කිරීමේදී මෙම මාස बैंकु ससदुम प्रकाशनය සකස් කිරීමේදී පෙර මාස වරදද बैंकुව කළ වරදද කියන්නේ පෙර මාස बैंकुව කළ වරදද සැලකිල්ලට ගත යුතුය. අර සැලකිල්ලට ගත යුතුය. හරි. මොනේ නම් තුන්වෙනි එකක් කිව්වා. හරි. ඉතින් තරුවක් දාලා රතු පෑණි ලියන්නේ මෙන්න මේ විදිහට. තරුවක් දාලා රතු පෑණි ලියන්නේ මෙන්න මේ විදිහට. තරුවක් දාලා රතු පෑණි ලියන්න මෙන්න මේ විදිහට. මොකක්ද? आरंभक शेष असमान नाम आरंभक शेष असमान नाम එම අසමානතාවලට හේතු පෙර මාස बैंकु ससदुम प्रकाशनය තුල පෙර මාස बैंकु ससदुम प्रकाशनය තුල තිබිය යුතුය මෙම මාස තොරතුරු ලබා දෙන විට පෙර මාස බැංකු සැසඳුම් ප්‍රකාශනයද
මෙම මාස තොරතුරු ලබා දෙන විට පෙර මාස බැංකු සැසඳුම් ප්‍රකාශනයද පෙර මාස බැංකු සැසඳුම් ප්‍රකාශනයද ඒ අනුව ඔබට ඉදිරිපත් කරනු ලැබේ. ඔබට ඉදිරිපත් කරනු ලැබේ. හරිද? ඔබට ඉදිරිපත් කරනු ලැබේ. හරිද? හරි. එහෙනම් දැන් මොකක්ද කතන්දරේ? මේ මාසේ තොරතුරුත් එක්ක අන්වර්ථයේ මෙතෙන් සිට ලබා දෙනවා මොන තොරතුරුද? ගිය මාසේ බැංකු සැසඳුමක්. ඉතින් ඒකත් සැලකිල්ලට අරගෙන තමයි මෙතෙන් සිට අපි මොකද කරන්නේ? අදාළ තොරතුරු පාවිච්චි කරන්නේ. අදාළ තොරතුරු භාවිතා කරන්නේ. පැහැදිලිද වැඩි? හරි. එහෙනම් ඔය ටික සැලකිල්ලට අරගෙන පුතේ අපි යමු ඉල්ම අභ්‍යාසයකට. ඔයා එන්න පුතේ මෙන්න මේ කියන අභ්‍යාසෙ ඉතින් වැඩේ තීරි ෂෝක් එකට. දැන් නෝට් ටික ඉවරයි. එන්න පුතේ නිබන්ධනේ පිටු අංක 20 ප්‍රශ්නාංක 17. පිටු අංක 20 ප්‍රශ්නාංක 17 බලන්න. මෙන්න. හරි. ප්‍රශ්නාංක 17. මේ දින පුතේ මෙන්න ඔයාට දීලා 2020 දෙසැම්බර් බැංකු සැසඳුම් ප්‍රකාශනය. ඉතින් මෙතන 2020 නෙමෙයි. එතන දින චුට්ටක් හදා ගන්න. 2019 කියලා. 2019 දෙසැම්බර් බැංකු සැසඳුම් ප්‍රකාශනය දීලා හරිද? අන්වාර දිනවා පහත සඳහන් වන්නේ සමීර සමාගමේ 2020 ජනවාරි මාස මුදල් පාලන ගිණුමයි බැංකු විස්තරයයි කියලා පුතේ වාට මුදල් පාලන ගිණුම ජනවාරි මාසේ දීලා ජනවාරි මාසේ බැංකු විස්තරය දීලා අන්න මුදල් පාලන ගිණුම ගලපා බැංකු සැසඳුම් ප්‍රකාශනය සකස් කරන්න කියනු. එහෙනම් වෙනදා ඉල්ලන සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයම තමයි මෙතනත් ඉල්ලලා තියෙන්නේ. වෙනස බලන්න පුතේ අන්න කලින් ගානේ මුදල් පාලනය දුන්න ඒක හරි. බැංකු විස්තරය දුන්නා ඒකත් හරි. හැබැයි කලින් කිසිම ගානක මෙන්න මෙයා අපිට ලබා දුන්නේ නෑ පුතේ. මෙයා තමයි මේ ගාන තියෙන විශේෂත්වය. ඔයාට දීලා ගිය මාසේ මොකක්ද බැංකු සැසඳුම. ඇයි ඔයාට මේ ගානේ ගිය මාස සැසඳුම දෙන්න පුතේ? අන්න ඔයා හයිලයිට් කරන පුතේ හයිලයිට් කරගන්න නිබන්ධනේ. මෙන්න ජනවාරි මාසේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයයි හරිද? ජනවාරි මාසේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයයි හරිද? ඊට පස්සේ බලන්න පුතේ ජනවාරි මාසේ බැංකු විස්තරේ ආරම්භක ශේෂයයි අන්න අසමානයි නේද? එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් මෙතන මොකක්ද? මුල ශේෂ අසමානයි. අන්න මුල ශේෂ අසමානයි. මුල ශේෂ අසමාන නම් පුතේ එසේ අසමාන වෙන්න හේතු මෙන්න ඔයාට දීලා තියෙනවා. එහෙනම් ජනවාරි මාසේ උදා ගන්න. ජනවාරි මාසේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය 21000යි. බැංකු විස්තරේ ආරම්භක ශේෂය 21200යි. මෙන්න මුල ශේෂ අසමානයි. එසේ අසමාන වෙන්න හේතු තමයි මෙන්න ඔයාට දෙසැම්බර් මාසේ බැංකු සැසඳුමෙන් දීලා. එහෙනම් පුතේ මුල ශේෂ අසමාන වීමට හේතු තමයි මෙතන දීලා තියෙන්නේ. මොනවාද හේතු වෙන්න?
එහෙනම් නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්. එහෙනම් පුතේ මුල ශේෂ අසමාන වෙන්න ඔයාට හේතු දෙකක් දීලා තියෙනවා. ඉතින් මේ ඔයා ජනවාරි මාසේ බැංකු සැසඳුම හදනකොට අන්න ඔයාට සිද්ධ වෙනවා ආරම්භක ශේෂ අසමාන වෙන්නත් හේතු සැලකිල්ලට ගන්න. හරි මම දැන් කිව්ව මොකක්ද? ඔයා නිබන්ධනයේ හයිලයිට් කරගන්න ජනවාරි මාසේ මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයයි බැංකු විස්තරයේ ආරම්භක ශේෂයයි 21200යි කියන ඒවා. ඔය දෙන්න ඔයා හයිලයිට් කරගන්න මුලින්ම. ඒ දෙන්න පුතේ හයිලයිට් කරගන්න මුලින්ම. හරිද? හරි. ඒ දෙන්න හයිලයිට් කරගත්තට පස්සේ අන්න දැන් අපි හදන්නේ ජනවාරි මාසෙටනේ. අයනම් පුතේ ජනවාරි මාසේ බලන්න මුදල් පාලනයේ අගයි අන්න බැංකු විස්තරේ අගයි අගශේෂ අසමානයි නේද? එහෙනම් අවසාන ශේෂ අසමානයි අවසාන ශේෂ අසමානයි හරි. ඉතින් අවසාන ශේෂ අසමාන නම් අන්න අපි හදනවා මොකක්ද? එක සංශෝධන මුදල් පාලන දෙක කවුද? බැංකු සැසඳුම් ප්‍රකාශනය. මෙන්න පුතේ. නම් මේ දෙන්න හදන්න ඕන. ඉතින් මේ දෙන්න හදනකොට ඇයි මේ දෙන්න හදන්නේ? අවසාන ශේෂ අසමාන නම් මේ දෙන්න හදනවා. හැබැයි ඒ දෙන්න හදනකොට මුල ශේෂත් අසමානයි. අන්න ගිය මාසේ සැසඳුම අපි සැලකිල්ලට ගන්න ඕන. පැහැදිලිද වැඩේ? ඉතින් ඕක තමයි තියරිය. දැන් මේ මම ටියුබ් එකේ ලියනේවා. දැන් ළමෙක්ට නම් මට මේක චුට්ටක් සංකීර්ණව කියලා පුතේ කිසි ගැටලුවක් නැහැ. ඔය මම ලියලා තියෙනවානේ. ඒ විදිහට ලියා ගන්න. ඒක තමයි තේරෙන්නේ වැඩි. ටියුබ් එක ගැට වුණාට කමක් නැහැ ඉරියදලා කරලා. එහෙම තමයි වැඩ කරන ළමයා ඔයාට තේරෙන විදිහට තේරෙන වාසාවෙන් ලියා ගන්න. හරිද? දැන් මේ ඔක්කොම ලිව්වේ එකයි. අවසාන ශේෂ අසමාන නම් පුතේ නේද මේ? අග ශේෂ අසමාන නම් මෙන්න අපි හදන මොකක්ද? අසමානයි. සංශෝධන මුදල් පාලන එකයි බැංකු සැසඳුම. ඒ වගේම මුල ශේෂත් අසමානයි. මුලියවත් අසමානයි. හරි. මුලියව අසමාන නම් අන්න ගිය මාසේ බැංකු සැසඳුම අනිවාර්යෙන් දෙන්න ඕන. ඉතින් අසමාන හේතු දෙකක් දීලා ඒවා සැලකිල්ලට ගවමු. හරිද? මම හිතනවා ළමයිට ඔය කරපු පැහැදිලි කිරීම තේරෙනවා ඇති. දැන් මට පොඩ්ඩක් කියන්නකෝ ඕක තේරුම් නැති ළමෙක් එහෙම ඉන්නවද? නෑ නේද? හරි. එහෙනම් අපි රූල් කරමු. සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුමයි මේ ගානට බොහොම ලේසියෙන් අපිට වැඩි කොට දාගන්න පුළුවන්. හරි. ඔයා ඉන්නකො එහෙනම් මෙන්න ආකෘතිය මම බෝඩ් එකේ ගන්නම්. මාත් එක්කම ආකෘතිය රූල් කරමු ඉක්මනට. හරි රූල් කරමු ආයි පාරක් කියලා දෙන්න නා රූල් කරමු ප්‍රශ්නාංක 17 ප්‍රශ්නාංක 17 මෙන්න ප්‍රශ්නාංක 17 හරි දාන්න ප්‍රශ්නාංක 17 ලාංකික නිබන්ධනයේ ප්‍රශ්නාංක 17 හරි මට ඕන මොකක්ද මෙන්න සංශෝධන මුදල් පාලන ගිණුම. අද සංශෝධන මුදල් පාලන ගිණුම ප්‍රශ්නාංක 17 මෙන්න රූල් කරා සංශෝධන මුදල් පාලන ගිණුම. හරි. එයත් එක්කලා මට අවශ්‍යයි අනිත් කෙනා කවුද? බැංකු සැසඳුම් ප්‍රකාශනය ගන්න සංශෝධන මුදල්
පාලන අනුව ශේෂය මොනවාද එකතු කරන්නේ? අපි එකතු කරනවා මොනවාද? නිකුත් කළත් ඉදිරිපත් නොහෙක්පත් අඩු කරනවා තැන්පත් කළත් උපලබ්ධි නොහෙක්පත් ලැබෙනවා මොකක්ද? බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. මේවට ලැබෙන දේ මොකක්ද? බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. හරි නේද? හරි. හරි. පුල් කරගන්න උදේ ඉක්මනට. ඔය ගානේ මහා දියන්නේ. මුලින්ම අහගත්තාම හරියක්. අර මම ගානෙන් පැහැදිලි කරන්න වැඩිය. ගානෙන් මම එක්පාරක් ඔලුවට දාන්නම් කොහොමද කොට දාගන්නේ කියලා කියලා. ඉන්නකො යා. දැන් උතන බොහොම සරල දෙයක් තියෙනුනේ. සරලයි කියන්නේ වෙලේ මේ අපිට ගාන හදන්න ගියාම ආරම්භක ශේෂ අසමාන නම් ඒ අසමාන වෙන්න හේතු තුනයි. තැන්පත් කළත් උපලබ්ධි නොවු පෙර මාසේ පෙරමාස නිකුත් කළත් ඉදිරිපත් වූ බැංකු වල වැඩ. ඒවා මේ මාසේ බැංකු ප්‍රකාශනයේ තියෙනවා ගැටලුවක් නෑ. නැත්නම් අපි සලකන තවදුරටත් මොනවාද නිකුත් කළත් ඉදිරිපත් වූ තැන්පත් කළත් උපලබ්ධි නොවු කියලා. ඔය පෙරමාස යනවා. පෙරමාසෙක පුතේ යනවා මේ ගිය සතියේ ඔයාට එක්සෑම් එක තිබ්බනේ. ඒක නිසා තමයි අඟහරුවාද තිබ්බේ නැත්තේ. ඔයාට මේ අඟහරුවාද පේපර් ක්ලාස් එක තියෙනවා. හරිද? මේ අඟහරුව තියෙනවා නම්. දැන් අපි 21 වැඩියට වෙනවා මොකද? ඒගොල්ලන්ගේ සෙන්සුරාදා එක්සෑම් එක තිබ්බේ ඒ නිසා පේපර් ක්ලාස් එක නැහැ. ඊට පස්සේ ආවන්ට පේපර් ක්ලාස් එක තියෙනවා. හරි. හරි පටන් ගමු එහෙනම්. ආගන්න. දැන් මුදල ආගන්න වැඩිය. ආකෘතිය රූප කරා නම් හරියට ආගන්න. දැන් උදේ මට ඕන මේ දෙන්නට ශේෂ දෙන්න. ශේෂ දෙක. අපි බැංකු සසුදුම හදනකොට නැත්නම් සංශෝධන මුදල් පාලන මුල ශේෂය අන්න සංශෝධන මුදල් පාලන දිනුවට පුතේ මුල ශේෂය ගන්නේ කොහෙන්ද? ඒ කියන්නේ මෙයා මෙතන ශේෂය ගන්නේ කාගෙන්ද? යන්න ඔයා නිබන්ධනයට ගිහිල්ලා මම මේ කියන ඒවා හයිලයිට් කරන්න ඕන. අන්න සංශෝධන මුදල් පාලන ගිණුමට අපි ගන්නේ කාවද පුතේ? මෙන්න මෙයා. කවුද? අග ශේෂය. එහෙනම් 29000 හයිලයිට් කරා. 29000 හයිලයිට් කරා. ඔය 29000 මොකක්ද පුතේ? අපි කියනවා සංශෝධන මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය නේද? එහෙනම් ඔය 29000 පුතේ කවුද? අන්න ලියාගන්න සංශෝධන මුදල් පාලන මුල ශේෂය මේ 29000 පුතේ සංශෝධන මුදල් පාලනයේ මුල ශේෂය අයත් කරගන්න 29000. හරි. එහෙනම් ඔයාට පුළුවන් මෙන්න මෙතනට 29000 දාන්න. දැන් මාත් එක්ක වැඩි කරගෙන යන්න උනා. ඊගේ කියලා දාන්නේ කීයද? 29000 දාන්න. ඊගේ කියලා කීයද? 29000 දාන්න. ඔන්න සංශෝධන මුදල් පාලන දිනුවට අපි දැම්ම ආරම්භක ශේෂය. එහෙනම් සංශෝධන මුදල් පාලන මුල ශේෂය කීයද? 29000යි. හරිද? හරි. ඊට පස්සේ පුතේ බලන්න ආයි දැන් මට මෙයා වුණා. ඔව්. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. මෙයා. ඉතින් මෙයා කොහෙන්ද ගන්නෙ? අන්න එයා ගන්නෙ පුතේ බලන්න ඔයාගේ නිබන්ධනයේ තියෙනවා බැංකු ප්‍රකාශනය. යන්න පුතේ බැංකු ප්‍රකාශනයට. අන්න බැංකු ප්‍රකාශනයට ගිහිල්ලා හයිලයිට් කරගන්න පුතේ කීයද?
මෙන්න 36100 ඒ 36100ට අපි මොකක්ද කියන්නේ අන්න බැංකු සැසඳුමේ අගශේෂය අන්න බැංකු සැසඳුමේ මුළු ශේෂය පුතේ අගශේෂය තමයි 36100 එනම් පුතාට පුළුවන් ඔය කියපු 36100 අන්න දාන්න කාටද බැංකු සැසඳුමේ අගශේෂය නම් ඉන්න ඊළඟ දරුව බැංකු සැසඳුමේ බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 36000 ඇයි මම මේවා කැලෙන් කැල ලියන්නේ ළමයට අවබෝධයක් තියෙන්න ඕන හරියට ශේෂ ලබා ගැනීම සම්බන්ධයෙන් ඔයා ශේෂ වැරද්දුවොත් පුතේ ගාන එතනින්ම වරදින්න පටන් ගන්නවා ඉතින් මම මේ පාඩම පටන් ගත්ත මොහොතේ ඉඳන් මුලසිටම ඔයාට කිව්වා මුදල් පාලනයකට සංශෝධන මුදල් පාලනයකට දාන්නේ කවුද මුදල් පාලනයේ අග බැංකු සැසඳුම් ප්‍රකාශන දාන්නේ කවුද බැංකු ප්‍රකාශනයේ අගශේෂය 36100 පැහැදිලි වැඩේ හරි ඔන්න පුතේ අපි ඔය ටික දාගන්න පැහැදිලි වැඩේ හරි මෙන්න අපි මේක දාගන්න දැන් යනවා පුතේ වෙනස්කම් වලට ඉතින් මාත් එක්කලා ඔයා වෙනස්කම් ටික ඔයා ගමු ගන්න රතු පෑනක් අතට රතු පෑන අරගෙන පුතේ දැන් මාත් එක්ක වෙනස්කම් වල මේ තියෙන සමහර ඒවා මකනවා හොඳේ දැන් ඔයා මේවා ලියාගත්ත නිසා මම මේවා මැකුවා හරිද මම ලියාගෙන නැත්නම් මොකද ලියා ගන්න අවශ්‍ය ඒවා හරිද හරි හරි එහෙනම් පුතේ මම බලනවා මුදල් පාලනයේ හරයි බැංකු ප්‍රකාශනයේ බැරයි 8000ක් තියෙනවා මුදල් තැන්පතු කියලා බලන්න 8000ක් තියෙනවා මුදල් තැන්පතු ඉතින් ඇත්තටම ඔය 8000 බලන්න බැංකු ප්‍රකාශනයේ තියෙනවද තියෙනවනේ මුදල් නම් අනිවාර්යෙන් තියෙනවා දාන්න හරියක් ඔන්න හරි 6000 බලන්න තියෙනවද චෙක් තැන්පතු බලන්න 6000 තියෙනවද අන්න 6000 නෑ නේද එහෙනම් පුතේ 6000 නෑ 6000 මොකක්ද අපි කියනවා අන්න 6000ට මොකක්ද පුතේ තැන්පත් කළත් උපලබ්ධි නෝ චෙක් පතක් ඇයි මේ 6000 බැංකු ප්‍රකාශනයේ නෑ බලන්න පුතේ 5000 තියෙනවද තියෙනව නේද අන්න දාන්න හරියක් 5000 තියෙනවා දාන්න හරියක් 5000 බලන්න 4000 තියෙනවද කියලා දැන් මාත් එක්ක හොයාගෙන යමු බලන්න 4000 තියෙනවද නෑ දාන්න කතරයක් එහෙනම් අපි මේ චෙක් තැන්පතු කියලා දෙන්නේ හොයාගත්තා නේද අන්න ඒ දෙන්නට මම කියන පොදු නම මොකක්ද පුතේ ඔය දෙන්නට කියන පොදු නම තමයි මොකක්ද තැන්පත් කළත් උපලබ්ධි නෝ අන්න එහෙනම් මුදල් පාලනයේ හර පැත්තෙන් මට දෙන්නේ කාව තැන්පත් උපලබ්ධි නෝ ඕ ඊට පස්සේ අපි බලනවා අන්න බැංකු ප්‍රකාශනයේ බැර පැත්ත බලන්න බැංකු ප්‍රකාශනයේ බැර පැත්ත දැන් අහගන්න 8100ක් තියෙනවා 3300ක් තියෙනවා 3300 නම් පුතේ ලාභාංශ ආදායම්නේ එයාට කෙලින්ම කතරයක් දාගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ දාන්න කතරයක් එයාට 3300 දාන්න කතරේ මාත් එකම කරන්නේ හරි එතකොට පුතේ මේ 8100 කොහෙන්ද ආවේ ඒක පුතේ අපේ මුදල් පාලනයේ හර පැත්තෙත් නැහැ මේ 8100 ණය ගැටි ප්‍රේෂණයකුත් නෙමෙයි අන්න එහෙනම් ඕක බොහෝ දුරට ගිය මාසේ චෙක් පතක් වෙන්න පුළුවන් අන්න එහෙනම් මේ 8100 අපි බලනවා ගිය මාසේ බැංකු සැසඳුමේ බලන්න බැංකුව බැර නොකළ තැන්පතු මෙන්න චෙක් තැන්පතු තියෙනවා 8100ක් අන්න පුතේ එහෙනම්
ගිය මාසේ තැන්පත් කරපු මේ 8100 මේ මාසේ තමයි බැංකුවට උපලබ්ධි වෙලා තියෙන්නේ. ඉතින් ගිය මාසේ චෙක්පත මේ මාසේ හරි බැංකුවට ඇවිල්ලා නම් අන්න දාන්න හරියක්. මම කිව්වනේ ගිය මාසෙක මේ මාසේ බැංකුවට එන්න ඕන. නම් ගිය මාසේ තැන්පත් කරපු 8100 මේ මාසේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ පුතේ ගිය මාසේ තැන්පත් කරපු 1700ක් තියෙනවා. හැබැයි ඔය 1700 තාම බැංකුවට ඇවිල්ලා නැහැ. අන්න බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ 1700ක් නැහැනේ. ඒක දාස පුතේ මේ චෙක්පත අපි ජනවාරි මාසේ හදන කොටත් ගන්න ඕන. අන්න එහෙනම් මේ චෙක්පත මොකක්ද? ජනවාරි මාසේ තැන්පත් කළත් උපලබ්ධි නෝ චෙක්පතක් විදිහට ගන්නදී ඇත්තටම ඕක ජනවාරි චෙක් එකක් නෙමෙයි. ඕක දෙසැම්බර් මාසේ චෙක් එක. හැබැයි දෙසැම්බර් මාසේ චෙක්පත් වලින් 1700ක් තවමත් බැංකුවට ඇවිල්ලා නැත්නම් අන්න අපි සැලකනවා මොකක් විදිහටද? තැන්පත් කළත් උපලබ්ධි නෝ චෙක්පතක් විදිහට. හරි නේද? හරි. ඔන්න පුතේ මම වෙනස්කම් හොයාගත්තා. ඉතින් ඕක තමයි මේ අද දවසේ මුලින් ඉඳලම ඔයාලට පැහැදිලි කරේ. ඉතින් මුලින් ඉඳන්ම ඔයාලට මේ පුතේ වැඩේ පොදුවට වැඩිලා ඇත්තේ. හරිද? ඉතින් මම මේ මාසේ විතරක් නෙමෙයි ගිය මාසේ චෙක්පතුත් බලන්න ඕන. ගිය මාසේ සැසඳුමේ අන්න ඒවා බැංකු ප්‍රකාශනට බැර වෙලාද කියලා. හරි. දැන් බලමු ඊට පස්සේ මුදල් පාලනයේ බැරයි අන්න බැංකු ප්‍රකාශනයේ මොන පැත්තද? හරි. ඉතින් ඔයා ওই විදිහට දාගන්න මාත් එක්කම කරගෙන යන්න ලස්සනට වැඩි. බලන්න පුතේ 2000 චෙක් අංක 85 අන්න තියෙනව නේද? දාන්න හරියක්. තියෙනව නම් තැන් දෙකටම දාන්න හරියක් පුතේ. මාත් එක්ක කරන්න ඕනේ. ඊට පස්සේ චෙක් අංක 86 4000 පුතේ තියෙනවද? නෑනේ. අන්න එහෙනම් මොකක්ද මේ? නිකුත් කළත් ඉදිරිපත් වූ චෙක්පතක් නෑනේ. බලන්න චෙක් අංක 88 තියෙනවද? නෑ. චෙක් අංක 89 තියෙනවද? නෑ. චෙක් අංක 90 තියෙනවද? නෑ. අන්න එහෙනම් මේ තුන් දෙනාම මේ හතර දෙනා මොනවාද? අපි කියනවා නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් කියලා. ඔය හතර දෙනා පුතේ මොන චෙක්පත්ද? නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත්. පැහැදිලිද? ඒ හොයාගන්නේ මුදල් පාලනයේ බැරපැත්ත. හරි. ඊට පස්සේ පුතේ එන්න බැංකු ප්‍රකාශනයේ හරට ළමයි. දැන් බැංකු ප්‍රකාශනයේ පුතේ හර වැටුනේ හරියක් ගන්න එකකට විතරයි. 6000ක් තියෙනවා, 1300 තියෙනවා, බැංකු ගාස්තු තියෙනවා. පුතේ බැංකු ගාස්තු කොහොමත් මගේ හැරීමක් තියෙනවා. යාර කෙලින්ම කතරේ දාන්න පුළුවන්. විදුලි ගාස්තු පුතේ බැංකුව ගෙවුව එකක් නේ, ස්ථාවර නියෝගයක්. යාර කතරේ දාන්නත් පුළුවන්. එතකොට මේ 6000 පුතේ අන්න චෙක් අංකේ පොඩ්ඩක් හොඳට බලන්නකෝ. චෙක් අංක 81. දැන් මේ මාසේ ජනවාරි මාසේ මම නිකුත් කරේ චෙක් අංක 85 නම් බලන්න. 85, 86, 88, 89, 90. එතකොට චෙක් අංක 81 පුතේ නිකුත් කරලා තියෙන්නේ එහෙනම් මේ මාසේ නෙමෙයි. මොන මාසෙද? ගිය මාසේ. ඇයි මේ මාසේ නිකුත් කරේ චෙක් අංක 85 නම්. එහෙනම් මේක පුතේ ගිය මාසේ චෙක් එකක් කියනන්න චෙක් අංකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් මේ 6000 බලන්න පුතේ ගිය මාසේ අපේ බැංකු සසුදුනේ තියෙනවද මෙන්න නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් චෙක් අංක 81 මෙන්න ගිය මාසේ නිකුත් කරපු මේ චෙක් අංක 81 රුපියල් 6000 පුතේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ මාසේ. අන්න දාන්න හරියක්. ඉතින් මම නිකුත් කරා නම් බැංකුවට එන්න ඕන. ආවනම් හරි. මටත් ඕන බැංකුවට එන්න. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පුතේ 6000ට දාන්න හරියක්. ගිය මාසේ සැසඳුමටයි මේ මාසේ බැංකු ප්‍රකාශයට දාන්න හරියක්. හැබැයි තව දෙයක් තියෙනවා පුතේ මෙන්න 83 වෙනි චෙක් එක. එහෙනම් මේ මාසේ නිකුත් කරේ 85 ඉඳලානේ.
ගිය මාසේ පුතේ නිකුත් කරපු චෙක් පතක් තියෙනවා 83 කියන මෙන්න මේ 4000 ගිය මාසේ ඉදිරිපත් වෙලත් නැහැ. ඔය චෙක් එක පුතේ මේ මාසේ බැංකුවට ඉදිරිපත් වෙලත් නැහැ. එහෙනම් මේ චෙක් පත අපි සලකනවා මොකක් විදියටද? තව දුරටත් නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් පතක් විදියට. එහෙනම් ඔයා මෙතෙන් සිට පුතේ ගණන් හදනකොට මේ මාසේ ඒවා විතරක් නෙමෙයි ගිය මාසේ චෙක් පත් ගැනත් විමසිලිමත් වෙන්න ඕන. ඒතර ගිය මාසේ චෙක් පත් මේ මාසේ බැංකුවට ඉදිරිපත් වෙලාද බැංකුවේ උපලබ්ධ වෙලාද කියලා පුතේ අන්න අපි සැලකිල්ලට ගන්න ඕන. එහෙම අරගෙන තමයි අපි ගාන හදන්න ඕන. ඒ වුණාද ඒවට දැන් අර අලිපොල පොඩ්ඩක් අපහැදිලි කියලා මම හිතනවා දැන් මේ අපහැදිලි ගතිය හරියන්නේ කියලා. හරිද ඉතින් ඔය අද මේ සම්පූර්ණ කාලය ගත පුතේ ඔන්නෝම පැහැදිලි කරන්න. ගිය මාසේ චෙක් මේ මාසේ බැංකුවට එන්න ඕන. ආවනම් ප්‍රශ්නයක් නැහැ. අර 8000 හරි 6000 හරි. හැබැයි චෙක් අංක 83 රුපියල් 4000 ගිය මාසේ සැසඳුමේ තියෙනවා නිකුත් කළාට ඉදිරිපත් වෙලා නැහැ කියලා. ඒක පුතේ අන්න මේ මාස ඉදිරිපත් වෙලත් නැහැ. අපි ගන්න මොකක්ද? නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් පතක්. අද ප්‍රශ්නයක් අහනවා සර් එතකොට ගිය මාසේ ඒවා මේ මාසේ දාලා නම් එතකොට ප්‍රශ්නයක් නෑ කියලා කියන්නේ අනිවාර්යයි. ගිය මාසේ චෙක් ටික මේ මාසේ බැංකුවට ඇවිල්ලා නම් ප්‍රශ්නයක් නෑ මට. හරිද? මටත් ඕන මම නිකුත් කරපු චෙක් පත බැංකුවට එන්න. බැංකුවට ඇවිල්ලා බැංකුවේ සල්ලි කරගන්න. මට ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? ගිය මාසේ චෙක් ටික තවමත් බැංකුවට ඇවිල්ලා නැත්නම් එනවනම් ගැටලුවක් නෑ. ඉතින් අර ආපු චෙක් වලට මම මොකද කරේ? හරියක් දැම්මා. 8000ට හරිය දැම්මා, 8100ට හරිය දැම්මා, 6000ට හරිය දැම්මා. 83 වන චෙක් එක 4000 තාම ඇවිල්ලා නැහැ. අන්න ඇවිල්ලා නැත්තම් මොකක්ද? නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් පත. 1700ක් තිබ්බ ගිය මාසේ තැන්පත් කරලා ගිය මාස උපලත් තියලා නැහැ. ඉතින් ඒක මේ මාසේ බැංකු ප්‍රකාශනයේ තියෙන්න ඕන. ඉතින් දරුවෝ ඒක මේ මාසේ බැංකු ප්‍රකාශනයේ නැහැ. අන්න මේ මාසේ බැංකු ප්‍රකාශනය නැත්නම් අපි සලකනවා මොකක්ද? ඒක තව දුරටත් තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක් පතක් විදිහට. තේරුණාද වැඩි? හරි. දැන් මම වෙනස්කම් ටික දාගන්න යන්නේ. වෙනස්කම් ටික කොහොමද අපි දාන්නේ කියලා බලමු එහෙනම්. මෙන්න වෙනස්කම් දාන විදිය. ඔයා යන්න මුලින්ම ඔයාගේ මුදල් පාලන ගිණුමේ මොන පැත්තටද? අර පැත්තට. හරි ප්‍රශ්න කීපයක් අහනවා තව උත්තර දෙන්නම්. පුතේ විදුලි වියදම් ස්ථාවර නියෝගද කියලා අහනවා. විදුලි වියදම් ස්ථාවර නියෝගමද? පුතේ විදුලි වියදම් ස්ථාවර නියෝගද කියලා අහනවා. ඒක මෙහෙමයි. දැන් බැංකුව කරපු ගෙවීමක් නේ. විදුලිය එහෙම ස්ථාවර නියෝගම කියන්න බෑ. ව්‍යාපාරය කිව්වනම් බැංකුවට මේක ගෙවන්න කියලා ස්ථාවර නියෝගයක් විදිහට ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඒක ඒ විදිහට අරගෙන තියෙන්නේ. ඒක නිසා පුතේ මේ ඒක අවස්ථාවම වෙනස් වෙනවා. ඉතින් මෙතන නම් ස්ථාවර නියෝගයක්. හරි. දැන් අහගන්න. දැන් අපි ආරම්භක ශේෂ දාගත්ත මුලින් හරි. හරි. ඔයා යන්න මුලින් පුතේ මුදල් පාලන ගිණුමට මුදල් පාලන ගිණුමේ හර පැත්තට යන්න. අන්න හර පැත්තේ මම කතිර දෙකක් දාගත්ත කීයද? 6000යි 4000යි. ඒ මොනවාද? මේ මාසේ තැන්පත් කළා උපලබ්ධි නොවු චෙක් පත් දාන්නකෝ. 6000යි 4000යි දාන්න. ඔය 6000යි 4000යි කියන්නේ මොකක්ද? මේ මාස තැන්පත් කළ උපලබ්ධි නොවු චෙක් පත් දාන්න. 6000යි 4000යි. මේ මාසේ තැන්පත් කරාට තාම උපලබ්ධ වෙලා නැහැ. හරිද? ඒක තියෙන්නේ මුදල් පාලනයේ හර පැත්තේ. කතර දෙකක් තියෙනවා. හරිද? හරි. දැන් නිබන්ධනයේ බලගමන් කරන්න. හරි. එන්න මුදල් පාලනයේ බැල පැත්තට.
මුදල් පාලනයේ බැර පැත්තේ බලන්න 4000ක් තියෙනවා 3000ක් තියෙනවා 5000ක් තියෙනවා 1000ක් තියෙනවා. ඔය තියෙන්නේ ඔක්කොම පුතේ අපි නිකුත් කරපු චෙක් පත්‍රේ. ඔකට කතිරියක් දාගත්තේ ඇයි? නිකුත් කරාට ඕව බැංකු ප්‍රකාශනේ නැහැ. අන්න නිකුත් කළා ඉදිරිපත් නොවුණු චෙක් පත් දාන්න 4000යි 3000යි ඊට පස්සේ 5000යි 1000යි. ඔන්න මගේ නිකුත් කළා ඉදිරිපත් නොවුණු චෙක් පත් ටික බුදු. මේ මාසෙ මුලින්ම දාන්නේ මේ මාසෙ. හරිද? අංක 1 මේ මාසෙ. හරිද? දැන් මම එකයි පුතේ ඊයේ දින මුලට අදයකට අනිවාර්යෙන් මුලින් නම් සහභාගී වෙන්න. මේක සංකීර්ණයි වැඩි. උදමා ගන්න උදා ගන්න පුළුවන් දෙයක්. හරි නේද? හරි. පුතේ අපි මුදල් පාලනයේ හරකට ගත්තා. මුදල් පාලන හරිනම් ඉස්සකාලාට යන්නේ බැංකු ප්‍රකාශයෙන්නේ. බලන්න බැංකු ප්‍රකාශනයේ ඔයා මොනවාද කතිර දාගත්තේ? බලන්න නිබන්ධනයේ බැංකු ප්‍රකාශනයේ බැරගත්ත අන්න ලාභාංශ දෙනවා 3300ක්. ලාභාංශ පුතේ බැංකු ප්‍රකාශයට බැර වෙනවා නම් අන්න මුදල් පාලනයකට හර කරන්න 3300 ලාභාංශ කියලා. මුදල් පාලන හර කරන්න 3300 ලාභාංශ. හරිද? මෙතන හර කරන්න 3300 ලාභාංශ. ඊට පස්සේ යන බැංකු විස්තරේ හර පැත්තට. බැංකු විස්තරේ හර පැත්තේ ඉන්නවා විදුලි වියදම් 1300යි බැංකු ගාස්තු 200යි. ඔවා පුතේ හර තියෙන්නේ ඇයි? බැංකුවෙන් කළ ගෙවි අන්න එන මුදල් පාලනයකට මොකද කරන්නේ? බැර කරනවා දාන්න 1300 විදුලි 200 මොනවාද? බැංකු ගාස්තු 200 මොනවාද? බැංකු ගාස්තු. හරිද? දැන් දරුවෝ වෙනද නම් ගාන ඉවරයි. හරිද? හැබැයි අද ගාන ඉවර නෑ. ඇයි? අද ගානේ පුතේ ආරම්භක ශේෂ අසමානයක් තිබ්බා. ඒ අසමානට හේතු තිබ්බේ අන්න ගිය මාසේ බැංකු සැසඳුමේ. බලන්න ගිය මාසේ සැසඳුමේ තියෙනවා පුතේ මෙන්න 4000යි 1700යි. මේ 4000 කියන්නේ මොකක්ද? ගිය මාසේ නිකුත් කරපු 4000 දෙසැම්බර් මාසේ ඉදිරිපත් වෙලත් නැහැ, ජනවාරි මාසේ ඉදිරිපත් වෙලත් නැහැ. අන්න තවමත් මොනවාද? නිකුත් කළා ඉදිරිපත් නොවු චෙක්පත්. එහෙනම් ඒක මන් දා ගන්නවා මෙතනට. ඉතින් ඔයාට තහවුරු කරන්න චෙක් අංකෙත් එක්කම දැම්ම 83 4000 බුදේ. ගිය මාසේ චෙක් එක. ඒක කවදා හරි දවසක බැංකුවට එන්න ඕන. එනකම්ම අන්න මොකක්ද උදේ නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් පතක් වෙන්න ඕන. කවදා හරි දවසක එනකම්. ඊට පස්සේ තව තියෙනවා උදේ කීයද? 1700ක් අන්න පෙර මාස තැන්පත් කළ උපලබ්ධි නොවු චෙක් පතනේ පෙර මාස ඕන ලියා ගන්න. එහෙම ලියාගත්තා ලියන්න ඕනේ නැහැ. හරිද? මේ පෙර මාස නිකුත් ඉදිරිපත් නොවු මේ තියෙන්නේ පෙර මාස තැන්පත් උපලබ්ධි නොවු අන්න ආරම්භක ශේෂ අසමාන හේතු තමයි මේ දෙන්න. ඒවට හේතු හොයා ගන්න ඕන අපි. හොයාගෙන ඒවා මේ මාසේ බැංකු ප්‍රකාශනයේ නැත්නම් අන්න මේ මාස සැසඳුමට දාන්න. දැන් මොකද කරන්නේ? දැන් බැලන්ස් කරනවා. බලන්න 0.0 3යි 12න් එකක් 3යි 32යි 300 32යි 300න් පුතේ අඩු කරන්නේ 1500ක් 1500ක් අඩු කරාම ඉන්න 0.5යි 5යි 8යි 10 එකක් ඉතුරු 2යි අන්න 30800ක් එනවා. 30800 ශේෂය පගේ ශේෂය ඊගේ ඔය 30800 ගේන්න පුතේ මෙතනට. දැන් ඔතන එකතුව කීයක් බලන්න එනවද? 10යි 5000යි 10000යි 17000ක් වෙනවා.
0.8යි 7යි 47,700යි මෙතන එනවා 10,000යි 11,700ක් අන්න බලන්න අඩු කරාම ලස්සනට 36,100 එනවා නේද කියලා බලන්න 36,100 එනවා නේද එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන මේ 4,000යි 1,700යි අපි බැංකු සැස්තුමට ගේන්නේ නැත්නම් මේ මාසෙ මොකද වෙන්නේ අසමාන වෙනවා එහෙනම් මේ මාසේ සැසඳුම හදනකොට අර ගිය මාසේ ඒවත් බීමදී මේ ගානේ වෙනස එච්චරයි කලින් සතියේ ගාන නැත්නම් ඊයේ ගාන සහ අද ගාන අතර වෙනස තමයි ඔන්න ඔය කියන ගිය මාසේ චෙක් එක පුතේ ගිය මාසේ චෙක්පත් මේ මාසේ ඇවිල්ලා නැත්නම් බැංකුවට එන්න ඕන ආවේ නැත්නම් ප්‍රශ්නයක් ඉතින් ඒක අනිවාර්යෙන් ඇවිල්ලා නැත්නම් දාන්නේ කාටද මෙන්න පෙර මාස නිකුත් ඉදිරිපත් නොවු පෙර මාස තැන්පත් උපලබ්ධ නොවුදී ඔයා මේ ගාන ඉගෙන ගන්න ඕන ඔබ හයිලයිට් කරලා තියාගන්න. ඒතර එතනින් තමයි මේ ගාන වෙනස් වෙන්නේ කලින් ගණන් වලට සාපේක්ෂව පැහැදිලිව වැඩි. හරිද? තව දෙයක් දෙන්නේ අපේ ළඟ ගාව තියෙනවා නම් ජනෝද්‍යගේ නම්බර එක පොඩ්ඩක් මට දාන්න. ජනෝද්‍යගේ නම්බර එක මාගාව නැහැ. හරි? ඔය ජනෝද්‍යගේ යාළුවෝ දෙන්නේ ඉන්නවනම් පොඩ්ඩක් එතන මට මැසේජ් එකක් පොඩ්ඩක් දාන්න නම්බර එක. හරි? මේ පොඩි කිව්වෙත් නැහැ. ළමයිගේ නිසා පොඩ්ඩක් නම්බර එක දාන්න. ළමයි ගාව තියෙනවා හරි. නම්බර එක දාන්න. හරි. එහෙනම් මේ ඔන්න අපි 17 වෙනි ගාන හැදුවා. පැහැදිලි වැඩි. හරි. ඉතින් ඔය වගේම ගානක් අපි තව හදුන්නේ අපිට වැඩි තේරෙන්නේ. පුරුදු වෙනකම් අපි දැන් මේ අභ්‍යාස තමයි කර යන්නේ. මේ ගාපුදේ මම පාඩම කොහොමද දන්නවනේ. පාඩම කැලෙන් කැලේ ඉඳලාදී මුලින්ම වෙනස්කම් දීලා ගාන හැදුවා. අයිරාව දීලා හැදුවා. මුදල් පාන දීලා හැදුවා. බැංකු ප්‍රකාශන දීලා හැදුවා. ඒ ඔක්කොම කරාට පස්සේ ඔයාලා දුන්නා ශේෂ හොයාගන්න මේ මාසය විතරයි එතන තිබ්බේ මේ මාසේව ඔයා ඔක්කොම දැනගත්තට පස්සේ අන්න අපි ගිය මාසෙට ඉතින් මේක සමහරවිට එක මාසයක් නෙමෙයි මාස 3ක් බැක් කරන්නත් පුළුවන් දැන් උදාහරණයක් මම ඉස්සර උදේ කැම්පස් යන කාලේ උඩිප්පර්ම් යනකොට ළමයි උඩිප්පර්ම් එකේ පුතේ ගියාම මට දුන්නු කම්පැනි එක බැංකු සැසුම් හදන්න අපි දෙසැම්බර් මාසේ බැංකු සැසුම හදනකොට දරුවෝ අර ජනවාරි මාසේ නම් තිබිච්ච බැංකු ප්‍රකාශන ඔක්කොම බලන්න ඕනේ. දැන් ඔයාට දෙන්නේ මෙතන එකයිනේ. මේ මාසෙක විතරයිනේ. හැබැයි සැබෑ ජීවිතේදී අපි දෙසැම්බර් මාසේ බැංකු සැසුම හදනවා නම් අර ජනවාරි මාසෙම ඔක්කොම බලන්න ඕනේ. ඒ ඉඳන් නොවැම්බර් අගෝස්තු මාසේ චෙක් නිකුත් කරපු චෙක් පත බැංකුවට ඇවිල්ලා නැහැ තාම. ඉතින් ඒක හොයාගන්න බැහැනේ. ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ බලලා අර මුල ඉඳලම ජනවාරි මාසේ ඉඳලම දෙසැම්බර් වෙනකම් සියලුම බැංකු ප්‍රකාශන අපි බලන්න ඕනේ. ඒක තමයි හරිම තියරිය. සැබෑ ලෝකෙ ඉන්නේ ඒකයි. ඔයාට මෙතන අපි එක මාසයක බැංකු ප්‍රකාශනයේ විතරයි දෙන්නේ හේතුව වෙලාවක් නැහැ. ළමයි ඉතර සංකීර්ණ කරන්න බැහැ ළමයිට. ඉන කාලේ බොහොම සීමිතයි. ඒක නිසා හැබැයි ඔයාට තේරෙයි. ඔයා තව අවුරුදු 2-3කින් පුතේ ඔෆිස් එකට ගිහිල්ලා අන්න බැංකු ප්‍රකාශන හදනකොට ඔයාට කොහොම මාසෙල පුතේ දෙනවා බලන්න. පුතේ හිතන්නකො අපිට වෙනසක් හොයාගන්න ඕන නම් වෙනස හොයාගන්න පුළුවන් කොහෙද? එක මාසයක් බලමුද? බෑ. කලින් මාස ඔක්කොම බලන්න පුතේ. එහෙන් බලාගෙන ආවොත් තමයි මට වෙනසක් තේරෙන්නේ. අපි එහෙම පුතේ වෙනස්කම් හොයාගන්න. හරිද? අන්න එනම් මේ පාඩම සැබෑ ජීවිතේ දෙන පුතේ ඔයාට බැංකු ප්‍රකාශන 12ම දෙනවා බැංකු සැසුම හදනකොට. තේරුණාද වැඩේ? හරි. එහෙනම් ඔය පොඩුවේ තියාගෙන එන්න ඔයා ප්‍රශ්නාංක 18ට ඔය වගේම තව හොඳ ගානක් බලන්න මෙන්න 18. හරි. බලන්න පුතේ 18 මොකක්ද කියන්නේ? පහත සඳහන් වන්නේ සඳරුවන්ගේ ව්‍යාපාරය. 2020 අගෝස්තු
බැංකු සැස්තුම් ප්‍රකාශනය 2020 සැප්තැම්බර් අනුපුතේ. හොඳට තේරුම් ගන්න මේ දෙන මාස අගෝස්තු මාසයේ බැංකු සැස්තුම් ප්‍රකාශනයයි සැප්තැම්බර් මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශනයයි. දැන් මේ ගාන හදන්නේ සැප්තැම්බර් මාසෙට. හොඳද? මේ ගාන හදන්නේ පුතේ සැප්තැම්බර් මාසෙට. සැප්තැම්බර් මාසෙට හැදුවට හරිද? ඔයාට දෙනවා අගෝස්තු මාසෙකත් පුතේ. ඇයි එහෙනම් මේ අගෝස්තු මාස දෙන්නේ? අන්න ආරම්භක ශේෂ අසමානයි මතක තියාගන්න. මීන් පස්සේ බැංකු සැසඳුම් වලදී මාස දෙකක් පැටලුවොත් මාස දෙකක් සම්බන්ධ කරොත් මොකද වෙන්න ඕන අනිවාර්යෙන්? ආරම්භක ශේෂ අසමාන විය යුතුමයි. බලන්න එක ළඟ මාස දෙක දෙන්නේ අගෝස්තු මාසෙයි සැප්තැම්බර් මාසෙයි. බලන්න පුතේ අපෙන් ඉල්ලන්නේ මොකක්ද? ඔබ විසින් සංශෝධිත මුදල් පාලන ගිණුම හා බැංකු සැසඳුම අර දෙන්නම තමයි. ඉතින් සංශෝධන මුදල් පාලනේ බැංකු සැසඳුමයි. බලන්න දීලා තියෙන්නේ මෙන්න සැප්තැම්බර් මාසෙමින් සැප්තැම්බර් මාසේ පුතේ බැංකු ප්‍රකාශනය දීලා සැප්තැම්බර් මාසේ මුදල් පාලන ගිණුම දීලා. එහෙනම් අපි හදන්න ඕන සැප්තැම්බර් මාසෙට විතරයි. ඉතින් සැප්තැම්බර් මාසෙට හදන්න ඕන එකට අන්න මොකද කියලා තියෙන්නේ? ඔයාට අගෝස්තු මාසේ බැංකු සැස්තුමක් දීලා තියෙනවා. තේරුණාද වැඩි? ඉතින් මේ අගෝස්තු මාසෙ කෙනා දෙන්නේ ඇයි? මුල ශේෂ අනිවාර්යෙන් අසමාන ප්‍රතිඵල මම කියනවට මෙන්න මුදල් පාලනයේ තියෙනවා මුල ශේෂය 25000ක්. බලන්න මුදල් පාලනයේ මුල ශේෂය තියෙනවා 25000ක්. හරිද? මුදල් පාලනයේ මුල ශේෂය තියෙන 25000ක්. බලන්න ඒ 25000යි හරිද? හරි මෙන්න මේ හයිට් කරමුද? මුදල් පාලනයේ මුල ශේෂය තියෙනවා 25000යි. ඔය 25000ට අනිවාර්යෙන් බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය අසමානයි. මෙන්න පුතේ අසමානයි. හයිලයිට් කරගන්න මේවා. බලන්නකො. මුල ශේෂ අසමානයි. මුල ශේෂ අසමාන නම් අනිවාර්යෙන් ගිය මාසේ බැංකු සැසඳුම ඔයාට දෙනවම තමයි. ආයෙත් ඒක කතා දෙකක් නැහැ. ගිය මාසේ සැසඳුම දීලා තියෙන්න ඕන. බලන්න මෙන්න ඔයාට ගිය මාසේ අගෝස්තු මාසේ බැංකු සැසඳුම් ප්‍රකාශනය දීලා පැහැදිලිද වැඩි? හරි ඉතින් ළමයිට දෙනවා අවබෝධයක් ඇති මේ ගාන සම්බන්ධයෙන්. හරි අපි රූල් කරමු දෙනම් සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුමයි රූල් කරලා වෙනස්කම් ටික ඔයාගෙන යන්න. හරි ඉක්මන රූල් කරන්නේ නම් වෙනමුද? පුරාණ ඉක්මනට සංශෝධන මුදල් පාලන ගිණුමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයයි ඉක්මනින් කරමු. හරිද? ගෝල් කරපු ගමන් කියන ගාන පටන් ගන්න. ඒ නැතත් දැන් ඔයාලා හදාගන්න පුළුවන්. ඉතින් පුළුවන් ළමයි ටික හදන්න. හරිද? මාත් එක්ක දැන් බෝඩ් එක හදාලා අඩු කොට දාගන්න පුළුවන් ඔයාලට. හරි?
ළමයි ගාන පටන් ගමුද? පුල් කරලා ඉවරද? ඉවර නම් කියනකොට ඉක්මන ගාන පටන් ගන්න. හරිද? ගාන පටන් ගමු දෙන්න. හරි නේද? හරි. දැන් පුතේ රූල් කරාට පස්සේ ආනන් බැංකු සිස්ටමක් හදනකොට ඔයා රූල් කරාට පස්සේ ඔයාට මුලින් ඕන මුදල් පාලනයේ මුල ශේෂයයි නැත්නම් සංශෝධන මුදල් පාලනයේ ශේෂයයි බැංකු සිස්ටම් ප්‍රකාශනයේ ශේෂය හරියට දාගන්න මේ දෙන්න. ඉතින් මේ දෙන්න කොහෙන්ද ගන්නෙ? මේ දෙන්න ගන්නෙ පුතේ මුදල් පාලනයේ අගශේෂයයි බැංකු ප්‍රකාශනයේ අගශේෂයයි. බලන්න ඔයාට දීලා තියෙන මේවද නියම අහන්නේ ඒ ඕනේ මේ පෙර මාසයේ වලියන්න ඕනේ දැන් නම් යෝ ගාන එකම රූල් කරගමු. හරි හරි දැන්ට මේ විතර ලියලා හරි නිකුත් කළත් ඉදිරිපත් වූ චෙක්පත් තැන්පත් කළත් උපලබ්ධි වූ චෙක්පත් අනිත් ඊට පස්සේ බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. හරි මට ඕන ශේෂ හොයාගන්න. ඉතින් කොහෙන්ද දරුවෝම ශේෂ හොයාගන්නේ? යන්න ඔයා මෙන්න ඔයාගේ අභ්‍යාසයට බලන්න අභ්‍යාසයේ දීලා තියෙනවා මුදල් පාලන ගිණුමේ ශේෂය. බලන්න පුතේ මුදල් පාලන ගිණුමේ ශේෂය කීයද? අවසාන ශේෂය තමයි ඕන. මෙන්න මුදල් පාලනයේ අගශේෂය කීයද? 32.300ක්. ඉතින් ඔය 32.300 තමයි මෙතනට එන්නේ මොන ශේෂයක්ද? ආරම්භක ශේෂයක් විදියට නේද? එතනට එන්නේ මොන ශේෂයක්ද? ආරම්භක ශේෂය. ශේෂය පගේ ශේෂය මොකද වෙන්නේ? ඊගේ කියලා නේද? එහෙනම් මෙතන ඊගේ මම දීලා නැහැ. හරිද? මෙතන ඊගේ ශේෂය එන්න ඕන පුතේ. ඉතින් මම මේක දීලා නැහැ. ඇයි දීලා නැත්තේ? ළමයාට වරද්දලා මේ 70000 ගනී කියලා. නිසා මතක තියාගන්න මේ ශේෂය මෙතනින් පගේ අන්න මෙතනින් ශේෂය ඊගේ වෙනවා. පැහැදිලිද වැඩි? එහෙනම් පුතේ දාගන්න මුදල් පාලනයේ මුල ශේෂය කීයද? 32.300යි. දාන්න ඊගේ කියලා. සංශෝධන මුදල් පාලන ගිණුම මුල ශේෂය කීයද? 32.300ක්. හරිද? හරි ඊට පස්සේ බලන්න බැංකු ප්‍රකාශනයේ අගශේෂය. අන්න බැංකු ප්‍රකාශනයේ අගශේෂය කීයක් එනවද? 24800ක්. මෙයා අපි කොට දාන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ අගශේෂය. බැංකු සැසඳුම් ප්‍රකාශනයේ මොන ශේෂයද? අගශේෂය කීයද? 24.800ක්. අන්න දාගන්න මෙයා 24.800ක්. එහෙනම් මූලිකම දේ මට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ ශේෂ දෙක සොයා ගැනීම සම්බන්ධයෙන්. කොහෙද ගන්නෙ? මුදල් පාලනයේ අගශේෂය, සංශෝධන මුදල් පාලන මුල. බැංකු ප්‍රකාශනයේ අගශේෂය, බැංකු සැසඳුමේ අග. හරිද? හරි. ඔන්න මම ශේෂ දාගත්තා. ඇයි මම මෙච්චර මේවා කෑ ගහලා කියන්නේ? මේවා තමයි ළමයි වරද්දන්නේ. මේ අත්දැකීම් පුතේ දෙන්නවාට නේද? අපි පේපර්ස් බලනකොට ළමයි කරන පොදු වැරදි. හරිද? පොදු අත්දැකීම් ළමයා වරද්දන තැන් ළමයා 70 ඔය ගානේ මම දෙවුතේ ශේෂය පර්ගීගේ දුන්නේ නැත්තම් ළමයා මෙතනට 70000 දාන්න පුළුවන් එකපාරට. හරිද? සමහර ළමයි මෙතනට දාන්නේ බැංකු ප්‍රකාශනයේ අගයක නෙමෙයි මුල එක්කෙනා. ඉතින් දාපුවම ගන්න වැරදි. හරිද? ඒ නිසා ඔය වරදින තැන් ටික හරියට තේරුම් ගන්න ඔයා. හරි. ඊට පස්සේ වෙන්නේ නම් ශේෂ දාගත්තා.
දැන් යනවා මම වෙනස්කම් හොයාගන්න. ඉතින් වෙනස්කම් හොයාගන්නේ කොහෙන්ද? වෙන පුතේ වෙනස්කම් හොයන්නේ මුදල් පාලනයේ අරයි බැංකු ප්‍රකාශනයේ කාටද පුතේ බැරයි. මෙන්න මේ දෙන්නගෙන් තමයි වෙනස්කම් බලන්න. 8000 තියෙනවද? 8000 පුතේ චෙක්පත් තියෙනවද? නෑ නේද? අන්න 8000 පටන් ගත්ත ගමන්ම නෑ. අන්න කතරයක් දාන්නේ නම් 8000 නෑ නේද? 8000 නෑ. 8000 පුතේ නෑ නේද? 8000 නෑ. ඉතින් 9000 බලන්න තියෙනවද? 9000ක් නෑ. මේ 9000ක් නෑ. දාන්න කතරයක්. 9000ක් දාන්න. 9000ක් නෑ. බලන්න දෙ 14000 තියෙනවද? ඒක නම් තියෙනව නේද? දාන්න හරියක් තියෙනවා. තියෙනවා හරිය දාන්න. ඉන්න හරිය දාන්න. දැන් ටියුට් එකේ මාත් එක්කම කරගන්න තියෙන ලස්සනට වැඩි. හරිද? හරි. බලන්න 7000 තියෙනවද? 7000 තියෙනවද? නෑ. 7000 නෑ. දාන්න කතරයක්. මේ 7000 නෑ. මේ 7000ක් නෑ. දාන්න කතරයක්. හරිද? එහෙනම් උදේ මෙන්න මම බලන්න එක හරියනේ වැටුනේ නේද? හා? මම හොයාගත්තා මොනවාද පුතේ? මම හොයාගත්තා මෙන්න තැන්පත් කළත් උපලබ්ධි නූකෙක් වගේ නේද? මේ මුදල් පාලනයේ අර පැත්තෙන් අපිට එන්නේ මොනවාද? තැන්පත් කළත් උපලබ්ධි නූ චෙක්පත්. ඒ වගේ බයින්තු ලියා ගන්න යන්න. ඔය ඉන්නේ මුදල් පාලනයේ හරියට මොනවද? තැන්පත් කළත් උපලබ්ධි නෝ චෙක්පත්. හරි. ඊට පස්සේ බලන්න බැංකු ප්‍රකාශනයේ බැර පැත්ත. බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ මොනවාද තියෙන්නේ? බලන්න බැර පැත්තේ අන්න 6000කුයි 2000කුයි තියෙනවා. 4000ක් තියෙනවා ලාභාංශ, 5000ක් තියෙනවා සහතිකපත් පොලි. ඉතින් පුතේ ලාභාංශ කියන්නේ බැංකුව අපේ ගිණුමට කරපු එකතු කිරීමක්. සහතිකපත් පොලි කියන්නේ ඒ වගේ දෙයක්. අන්න ඒ දෙනම කතිර දාගත්තා. මට ගැටලුව තියෙන්නේ මෙන්න මේ දෙන්න සම්බන්ධයෙන් 6000යි 2000යි චෙක් නේ. ඉතින් උදේ චෙක් කියන ඒවා මට ලැබෙන්නේ පාර්ශව දෙකකින්. එක්කෝ මම තැන්පත් කරන ඒවා නැත්තම් ණය ගැටියේ කෙලින්ම ඍජුව ප්‍රේෂණය කරනවා. හැබැයි ඍජුව ප්‍රේෂණය කරා නම් උතන තියෙන්න ඕන ඍජු ණය ගැටි ප්‍රේෂණ කියලා. එහෙම එකක් නැහැනේ. එහෙනම් ඔය චෙක් කියලා තියෙන නිසා පුතේ අපි මේ ඉන්නේ සැප්තැම්බර්නේ. අන්න මම යනවා අගෝස්තු මාසේ බලන්න මෙතන තියෙනවා උපලබ්ධි වී නැති චෙක්පත්. අන්න අගෝස්තු මාසේ පුතේ තැන්පත් කරලා උපලබ්ධි නෝ චෙක්පත් තියෙනවා කීයද? 6000යි 4000යි 2000යි. ඉතින් ඔය 6000 කියන්නේ එහෙනම් මොන චෙක්පතක්ද? අන්න ගිය මාසේ චෙක්පතක් දාන්න පුතේ හරිය. ඔය ගිය මාසේ චෙක්පතක් දාන්න හරිය. ගිය මාසේ තැන්පත් කරපු චෙක්පත මේ මාසේ තමයි උපලබ්ධි වෙලා තියෙන්නේ. තේරුණාද වැඩි? බලන්න තව 2000ක් තියෙනවා මෙන්න. ගිය මාසේ තැන්පත් කරපු මේ 2000ත් අන්න මේ මාසේ තමයි උපලබ්ධි වෙලා තියෙන්නේ. එහෙනම් ඔය දෙන්න හරි. එහෙනම් මට ගැටලුව තියෙන්නේ කවුද? මටත් ඕන තැන්පත් කරපු ඒවා උපලබ්ධි කරගන්න account එකට වැටෙන්න. හැබැයි මෙන්න මේ 4000 තවම වැටිලා නැහැ. අන්න එහෙනම් ගිය මාසේ තැන්පත් කරපු ඔය 4000 අගෝස්තු මාසේ වැටිලත් නැහැ account එකට. සැප්තැම්බර් මාසේ වැටිලත් නැහැ. එහෙනම් ඒක මේ මාසේ බැංකු සැස්තුම හදද්දි මොන චෙක්පතක්ද? තැන්පත් කළත් උපලබ්ධි නෝ චෙක්පතක් විදියට ගන්න ඕන. පැහැදිලිද වැඩි? එහෙනම් මේ මාසේ බලන්න ඔක්කොම ගන්න බලන විදිහ මුදල් පාලන හරයි බැංකු ප්‍රකාශනයේ බැරයි. මම මුලින්ම චෙක් කරනවා. තියෙන ඒවාට හරි දානවා නැත්නම් කතරයක් දානවා. ඊට පස්සේ අර සාමාන්‍ය විදිහටම ස්ථාවර නියෝග ලාභාංශ ඒ පිළිම බැංකුව ඒවනේ කතර දාගන්න. ඉතින් චෙක්පත් කියලා තිබ්බොත් මම බලනවා ගිය මාසේ සැසඳුමේ අන්න තියනවද? අන්න ගිය මාසේ සැසඳුමේ තිබ්බා
තැන්පත් කරපු 6000කුයි 2000කුයි 4000කුයි ඒ 6000න් 4000න් 2000න් මේ මාසේ බැංකුවට බැර වෙලා තියෙන්නේ 6000යි 2000යි විතරයි. 4000 තාම බැර වෙලා නැහැ. එහෙනම් බැර වෙච්ච ඒවට හරියක් දාගත්තා. බැර වෙච්ච නැති 4000 මොකද්ද? තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක් පතක්. පැහැදිලිද වැඩි? එහෙනම් අපි මුදල් පාලනයේ හරයි බැංකු ප්‍රකාශනයේ බැරයි බැලුවා. හරිද? හරි. අපි යමු ආයෙත් ඉස්සරහට. බලන්න. දැන් පුතේ මුදල් පාලනයේ බැරයි බැංකු ප්‍රකාශනයේ හරයි. අන්න අපි දැන් දෙන්නව පරීක්ෂා කරන්න යන්නේ. නියමයි. ළමයි දැන් තමත් ගාන හදලා ඉවරයි නේද? හරි. එන්න පුතේ. බලන්න 2500 චෙක් අංක 104 තියෙනවද? මේ තියෙන්නේ පුතේ. මෙන්න චෙක් අංක 104. චෙක් අංකෙත් එක්කලා බලන්න මේ. 104 හරි තියෙනවා. දාන්න හරියක්. චෙක් අංක 105 තියෙනවද බලන්න 105. බලන්න තියෙනවද? 105 කෝ. අන්න 105 නෑනේ. නැත්තම් කතරයක් දාන්න. බොහොම සරලයි වැඩි. තියෙනව නම් හරියක්. නැත්තම් කතරයක්. චෙක් අංක 106 බලන්න තියෙනවද? මේකේ 5200 තියෙන්නේ. චෙක් අංකෙත් එක්කලා බලන්න. හරි. 5200 තියෙන දාන්න හරියක්. තියෙනවා හරියක්. චෙක් අංක 107 බලන්න. බලන්න පුතේ 107 තියෙනවද කො? නෑ නේද? 107 නෑ. 107 නෑ. දාන්න කතරයක්. 4500 කතරයක්. බලන්න චෙක් අංක 108 3500 තියෙනවද? බලන්න චෙක් අංක 108 මේදී චෙක් අංකෙත් එක්ක නෑ වැඩි ලේසියද කො? මෙයා හරි දාන්න හරියක්. දාන්න හරියක්. 3500 හරියක් දාන්න. හරි. ඊළඟ චෙක් අංක 109 බලන්න 109 තියෙනවද? 109 තියෙනවද නෑ? 109 නෑ. දාන්න. කතරයක් දාන්න. 109 නෑ දාන්න කතරයක්. 110 තියෙනවද? නෑ නේද? දාන්න කතරයක්. 110ක් නෑ. අන්න පුතේ අපි හොයාගත්ත මොනවාද මේ නිකුත් කළත් ඉදිරිපත් නො චෙක්පත්. එහෙනම් මේ හොයාගත්තේ නිකුත් කළත් ඉදිරිපත් නො චෙක්පත්. කතරේ දැන් මේවට. හරිද? හරි. ඊට පස්සේ පුතේ බලන්න මුදල් පාලනයේ හරියක් හරි කතරයක් වැඩිච්ච නැති. හරිද? අන්න තියෙනවා පුතේ. දැන් ණය වාරික සහ පොලී කියන්නේ පුතේ ස්ථාවර නියෝග මත ගෙවීම. බැංකුව අය කිරීම කියන්නේ බැංකුව කළ අය කිරීම. ඒවා කතිද? අන්න චෙක් කියලා තියෙනවා පුතේ 101. ඔය චෙක් එක අනිවාර්යෙන් ගිය මාස එකක් වෙන්න ඕන. ඇයි ගිය මාස එකක් කියන්නේ මේ මාසේ පටන් ගන්න 104. එහෙනම් ගිය මාසේ නතරුනේ කීයද පුතේ 103. අන්න චෙක් අංකෙන් අල්ලන්න පුළුවන්. මතක තියාගන්න ඔයා. මේ මාසේ ඉෂුව කරේ 104 වෙනි චෙක් එක පුතේ. එහෙනම් ගිය මාසේ අවසාන චෙක් එක තමයි 103. එහෙනම් මේ 101 කියන්නේ ගිය මාස එකක් වෙන්න ඕන. එහෙනම් මේ 4000 බලන්න අන්න අගෝස්තු මාසේ සැසඳුනේ තියෙනවා ගිය මාසේ නිකුත් කරපු චෙක්පත අන්න මේ මාසේ ඉදිරිපත් වෙලා දාන්න හරියක්. ගිය මාසේ 4000 මේ මාසේ බැංකුවට ඇවිල්ලා නම් හරි. මමත් කැමති ඒකට. මටත් ඕන බැංකුවට එන්න. එන තරමට හොඳයි. දාන්න හරිය පුතේ. මෙන්න හරිය දාගත්තා. හැබැයි බලන්න දරුවෝ තව එකක් තියෙනවා මෙන්න 103. මම කිව්ව නේද ඔයාලට? ගිය මාසේ අපි නතර කරේ 103 වෙනි චෙක් එක. 103 වෙනි චෙක් එක නිකුත් කරා 5000යි. ඒක ගිය මාසේ ඇවිල්ලත් නෑ. ඒක මේ මාසේ ඇවිල්ලත් නෑ. අන්න පුතේ අපි වෙනස්කම් ටික හොයාගත්තා. හරි නේද? ඉතින් මම හිතනවා ළමයිද ඔයිට වඩා පුතේ ආයි ලොවි කියන්න අවශ්‍යතාවයක් නෑ ඔය ගන්න. හරිද? අපි වෙන්දා බෙදන්නේ. මම වින්දා පන්ති හිටියා නම්
ඔයාට ඔය වගේ එකින් එක මාක් කරලා දෙන්න විදියක් නැහැ නේ. මේ ටියුට් එකේ කියන උදේ මේක මාක් කරගන්නද දැන් මෙතන ඔක්කොම ටික මාක් කරලා පෙන්නන ඔයා. හරි. තවත් වැඩේ හොඳටම තේරෙනවා. හරි. ඉතින් ඔයාට කිසි අඩුපාඩුවක් මෙතනින් හොඳට වැඩේ අල්ල ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ ලොකු අවස්ථාවක් ළමයි වින්දා ළමයාට උඩක් හරි ගන්න නොතේරුණත් අද කිසි ගැටලුවක් නැහැ. ඔක්කොම ටික මම මෙතන පොඩ් එකේ සහ ස්ක්‍රීන් එකේ හදලා පෙන්නන නිසා. පැහැදිලි වැඩි. හරි. එහෙනම් පුතේ බලන්න දැන් වෙනස්කම් ටික වුණාද? අන්න අපි වෙනස්කම් ගමු පුතේ. වෙනස්කම් කොහෙන්ද පටන් ගන්නෙ? යන්න මුලින්ම මුදල් පාලන දිනුමට අන්න මුදල් පාලන එකේ අර පැත්ත බලන්න ඔයා අන්න තියෙනවා 8000ක් මොනවාද? තැන්පත් කළත් උපලබ්ධින උදාහරණේ 8000යි ඊට පස්සේ 9000යි 7000යි 2යි මෙන්න තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක්පත් මුදල් පාලනයේ අර පැත්ත බලන්න මුදල් පාලනයේ හර බලන්න මේ තියෙන තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක්පත් ඊට පස්සේ මුදල් පාලනයේ බැර පැත්ත බලන්න මොනවාද අන්න 1500ක් තියෙනවා 4500ක් තියෙනවා 15000ක් තියෙනවා 5500ක් තියෙනවා 5500ක් තියෙනවා හරි නේද 5500ක් තියෙනවා හරි ඔන්න උදේ දාගත්තා මේ ටික ඔක්කොම බැංකු සැසුම් ප්‍රකාශනයේට හරි මුදල් පාලනයෙන් ගන්න මොනවාද අර පැත්තේ තියෙන තැන්පත් කළත් උපලබ්ධි නොවු බැර පැත්තේ තියෙන මොනවාද නිකුත් කළත් ඉදිරිපත් නොවු හරිද අතිර ඊට පස්සේ එන්න පුතේ ඔයාගේ බැංකු ප්‍රකාශනයේ බැර පැත්තට අන්න බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙන පුතේ ලාභාංශ 4000කුයි සහතිකපත් පොලි 5000කුයි අපි බැංකුවට කියලා අපි වෙනුවෙන් එකතු කරගන්න කියලා දාන්නේ නම් ලාභාංශ 4000යි මෙන්න ලාභාංශ 4000යි කවුනා තින්නේ සහතිකපත් පොලි 5000යි දාන්න පොලි 5000යි දාන්න සහතිකපත් පොලි 5000යි හරි නේද හරි උන්වගේ දාගත්ත උදේ ඉඳින්න ඊට පස්සේ ආයෙන්න බැංකු ප්‍රකාශනයේ හර පැත්තට බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ තියෙන්නේ අපේ ස්ථාවර නියෝග මත බැංකුව කළ ගෙවීම් වල කතිර මොනවාද අන්න අපි කියපු නිසා ණය වාරික හා පොලි 12800ක් බැංකුව ගෙවලා එහෙනම් ඔයත් බැර කරන්න පුතේ ණය වාරික පොලි 12800යි හරිද බැංකු අය කිරීම කියලා තව 200ක් බැර කරන්න බැංකු අය කිරීම කියලා තව 200ක් බැර කරන්න හරිද බැංකු අය කිරීම කියලා තව 200ක් බැර කරන්න හරිද මතක තියාගන්න මුලින්ම ගන්න මේ මාසේ හොඳේ මේ මාසේ මුදල් පාලන ගිණුමයි මේ මාසේ බැංකු ප්‍රකාශය ඊට තමයි මුලින්ම දාගන්න බලන්න හදන ක්‍රමය ඒ ක්‍රමයට පුරුදු වෙන්න වැඩි ලේසි. අන්න ඊට පස්සේ යන්න ඔයා ගිය මාසේ බැංකු සැසඳුමට ගිය මාසේ සැසඳුමේ මොනවාද පුතේ කියන්නේ? අන්න නිකුත් කළත් ඉදිරිපත් වී නැති චෙක්පත් තියෙනවා 5000ක්. ඒක ගන්න මේ මාසේ නිකුත් කළත් ඉදිරිපත් වී නැති ඕන ලියා ගන්න. පෙර මාස නිකුත් කළ ඉදිරිපත් නොවු අපි ගිය මාසේ නිකුත් කරලා ඉදිරිපත් නොවු චෙක්පත් තියෙනවා කීයද 5000යි දැන් පෙර මාසේ නිකුත් කරලා ඉදිරිපත් නොවු චෙක්පත් 5000යි හරි ඊට පස්සේ උදේ තියෙනවා අන්න උපලබ්ධ වී නැති චෙක්පත් 4000යි මේ 4000 මොකක්ද පෙර මාස නිකුත් කළ පෙර මාස තැන්පත් කළ පෙර මාස තැන්පත් උපලබ්ධි නොවු පෙර මාස තැන්පත් උපලබ්ධි නොවු ඔන්න පුතේ මම ගාන හැදුවා දැන් මොකද කරන්නේ දැන් බැලන්ස් කරන වැඩි තියෙන්නේ දැන් තුනනේ කරන්න පටන් ගන්න කාගෙද මෙයා ඉන්නේ හරි දැන් ළමයි ඔය දෙනෝ දැකලා ගණනාවක් හදලා ඉවරයි නේද මට ඔක්කොම
සිතාගෙන ගියා අද අවසානයි කියලා. හරි. සහතිකපත් පොලි බැර නෙමෙයිද පුතේ? සහතිකපත් පොලි එහෙමනේ. දැන් ඔය 5000 බැංකු ගිණුමට බැරනේ බලන්නකො. බැංකු ගිණුමට බැර නම් අපේ මුදල් පාන මොකද වෙන්න ඕන? අරනේ වෙන්න ඕන. පැහැදිලිද? දැන් විස්තරෙන් ගන්න එපා. දැන් සහතිකපත් පොලි අර පෙර මාසේ ගණන් දානකොට ඕක දාන්න ඕනද? ඒක මම තේරුන්නේ ප්‍රශ්නේ. හරි. පොඩක් ප්‍රශ්නේ පොඩක් දාන්න පෙර මාසේ ගණන් දානකොට ඕක දාන්න ඕනද? මොකක්ද අදහස් කරන්නේ? අර තව ප්‍රශ්නයක් ඇහුවා මේ. සහතිකපත් පොලි බැර නෙමෙයිද? දැන් බැංකු ප්‍රකාශනයේ බැර බැංකු ප්‍රකාශනයේ බැර වුණා නම් අපේ සංශෝධන මුදල් පාන හරදෙන් අපිට හිතෙන්නේ සහතිකපත් පොලි කියන්නේ ගෙවීමක් කියලානේ නෑ. ඔතන අර මගේ ස්ථාවර තැන්පතු සහතිකයට බැංකුව පොලි එකතු කරලා පුතේ. ඒකයි කියන්නේ. හරි. මෙන්න එනම් දාන මෙතන 0.3යි 9යි 11යි එකක් ඉතුරුයි 41300යි 41300න් 13000ක් ගියා නම් 13 එකක් ඉතුරුයි 3යි 3යට 11 එකක් ඉතුරු 2යි අන්න ශේෂය පගේ ශේෂය ඊගේ එනවා 28300ක් 28300ක් එනවා නේද දැන් බලමු 28300ක් එනවා 28300 ගේන්න මෙතනට 28300 ගේන්න අපේ සංශෝධන මුදල් පාලන ගිණුමට දැන් බලන්න මෙතන කිව්ව කීයක් එනවද 1500 1500 කියන්නේ 6000යි 6000 4000යි 21000යි 21000යි 1000යි 1500 31යි 500 නේ හරි 31යි 500 ඉතුරු ගන්න 0.8යි 9යි අන්න 59යි 800ක් එනවා නේද 59යි 800ෙන් බලන්න අඩු කරන්න කීයක් එනවද 9යි 8යි 17යි 17යි 20යි 24යි 24යි 30යි 31යි 35යි 35යි thank you දැන් බලන්න ඊළඟට ගන්න උත්තරේ